කවුද අකමැති? ඒත් මොහොනේ හැඩය සම රැලි වැටීම, හිසකිස් ගැලවී යාම, අධික තරබාරුව වැනි හේතු නිසා ඔබේ සතුට නැති වෙලා නම් මෙන්න හොඳම සහ එකම විසඳුම. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 071 890 949. පැහැපත් හැඩැති සුන්දර සිරුරක් සඳහා සියලුම ප්‍රතිකාර. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 071 890 949. සුබෝදෑසනක්. ඔබේ ජීවිතයේ වැඩසටහන් මාලාවේ ප්‍රථම අංගය ආරම්භ කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඔබ අද බ්‍රහස්පතින්දා දවසේදී වඩාත් උනන්දුවෙන් උද්‍යෝගයෙන් එකතු වෙන මේ හෝරාව. ඔබේ රූපය පිළිබඳව අපි වඩාත් සැලකිලිමත් වෙමින් ඔබට වෛද්‍ය උපදෙස් ලබා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. රැඳී ඉන්න මේ කොළඹ ડોක්ටර්. හැමදාමත්ම වගේ අපි ඔබට පොරොන්දු වුණ පරිදි ඔන්න මේ බ්‍රහස්පතින්දා දිනේදීත් මේ හෝරාව වෙන්නේ ඔබේ ජීවිතයේ ඔබ වැඩියෙන්ම ආදරය කරන ඔබේ රූපය ගැන කතා කරන්නට, ඔබේ රුව ලස්සනට තියාගන්නට වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට අපි සූදානම්. සාමාන්‍යයෙන් රූපය ගැන අපි නිවසේදී මොන දේවල් කරත් අපි වෛද්‍යවරයෙක් ළඟට ටිකක් අඩු වෙන්නේ යන්නේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න අපි සති දෙකක් පුරාවට කතා බහක් කරා. මූණේ ඇතිවන සහ ශරීරයේ ඇතිවන කුරුලෑ ආසාදිත තත්වයන්, කුරුලෑ වලින් මිදෙන්නේ කොහොමද? ඇයි මේ කුරුලෑ තත්වයන් ඇති වෙන්නේ? මොන වගේ ප්‍රතිකාරද ඒ සඳහා කළ යුත්තේ? ඔබට නිවසේදී මොනවද කරන්නට හැකියාව ලැබෙන්නේ? මේ පිළිබඳව වෛද්‍යතුමන් හැමදාමත් මගේ දීර්ඝ වශයෙන් කතා කළා. අදත් අපිත් සමග මේ තොරතුරු ඔබට කියන්නට මැදිරියට අපි බොහොම ගෞරවයෙන් කැඳවාගෙන ආවා. රූපලාවන්‍ය පිළිබඳ වෛද්‍ය දිනේෂ් අමරසේකර වෛද්‍යතුමන් ආයුබෝවන් වෛද්‍යතුමනි. බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා අපේ මැදිරියට. හැමදාමත් වගේ වෛද්‍යතුමන්ගේ කාල වේලාව ඔබ වෙනුවෙන් වෙන් කරවාගෙන තමයි කොළඹ ටෙලිවිෂන් මැදිරියට මේ විදිහට පැමිණෙන්නේ. රුව ගැන කතා කරන්නට විශේෂයෙන්ම ගෘහණියන් වඩාත් සැලකිලිමත් වෙන, වර්තමානයේ නම් ගෘහණියන් විතරක් නෙවෙයි පුරුෂ කාන්තා කියන දෙපාර්ශ්වෙම රුව ගැන සැලකිලිමත් වෙනවා. මොනේ ටිකක් වැඩිපුර කුරුලෑවක් ආවා නම් තමන්ගේ හැම වියලි ස්වභාවයක් ගන්නවා නම් ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන බව අපි දන්න නිසාම ඔන්න වෛද්‍ය උපදෙස් මත කොහොමද ඔබේ රුව ලස්සන කරගන්නේ? අපි ඒ පිළිබඳවයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍යතුමනි, අපි සති දෙකක් පුරාවට කතා බහක් කළා මුහුණේ ඇතිවෙන කුරුලෑ සම්බන්ධයෙන්. සම හඳුනා ගැනීම පිළිබඳව යම් තාක් අවබෝධයක් ලබා දුන්නා. නමුත් දීර්ඝ වශයෙන් අවබෝධයක් ලබා දෙන්නට හැකියාව ලැබුණේ නැහැ. අද අපි මූලික වශයෙන්ම සම පිළිබඳව වැඩි වශයෙන් ඔබට අවබෝධයක් ලබා දෙන්නට සූදානම්. වෛද්‍යතුමනි, අපි සාකච්ඡාව පටන් ගමු. මෙහෙම හැම පිළිබඳව හැඳින්වීම කොහොමද ඔබතුමන් කරන්නේ? දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමෙහි ව්‍යුහය කතා කරලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන අද සමෙහි තෙතමනේ කොහොමද තියාගන්නේ, සමෙහි තෙතමනේ වැදගත් වෙන්නේ කොහොමද, තෙතමනේ ආරක්ෂා කර ගැනීමෙන් ඇතිවෙන ප්‍රතිලාභ මොනවද, එහෙම කරේ නැත්නම් වීලි සමක් තියෙන අයෙකුට සහ තෙත සමක් තියෙන අයෙකුට ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවද කියලා එම් මාතෘකාවට තමයි කතා කරන්නේ. එතකොට අපිට මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙනවා හැමේ ව්‍යුහය පිළිබඳ සුළු හැඳින්වීමක් ඇති කර ගැනීම. සාමාන්‍යයෙන් අපි දන්නවා සමහර අයගේ හැම විශේෂයෙන්ම අපි කියන ගොඩක් ඩ්‍රයි කියලා වීලි සමක් තියෙන්නේ. එතකොට සමහර අයගේ සම තෙල් සහිත සමක් කියනවා. සමහර අය ගත්තාම මුහුණ තෙල් සහිත ගතියක් තියෙනවා, ඇඟ වීලි ස්වභාවයක් තියෙනවා. වගේ අපි හැමේ වීලි ගතිය, තෙත ගතිය අනුව හැම වර්ග කිහිපයකට බෙදනවා. එතකොට අපි දැනගන්න ඕනේ මට තියෙන්නේ වීලි සමක්ද, මට තියෙන්නේ තෙත සමක්ද කියලා අඳුර ගන්න ඕනේ. එතකොට තමයි ඔබට ගැළපෙන විදිහට ඔබේ සමට උචිත මොයිස්චරයිසර් එකක් ගන්න. කොහොමද? සබන් එකක් මොකද්ද පාවිච්චි කරන්නේ? නැත්තම් අපි කියනවා ඉමෝලියන් කියලා තෙල් සමෙතිතමනේ රඳවා ගන්න ආලේපන කොහොමද පාවිච්චි කරන්න කියලා අවබෝධයක් ලබා ගන්න ඔබගේ සම පිළිබඳ මූලික වශයෙන් අඳුරගෙන ඉන්න ඕනේ. ඒතකොට අපි දැන් පළමුව කතා කරමු මාතෘකාවට යටතේ හඳුනා ගැනීමට හැම ස්ට්‍රක්චර් එක නැත්නම් ව්‍යුහයේ සැකසීලා තියෙන්නේ කොහොමද කියලා. අපි පළවෙනි දවසේ කතා කරා හැම ප්‍රධාන වශයෙන් ස්තර තුනකින් සැකසලා තිනවා. එක අපි චර්මය සහ දස් චර්මය කියලා. අපි චර්මය ගත්තාම ප්‍රධාන වශයෙන්ම
ස්තර 4කින් සැදිලා තියෙනවා. ඒකට ඒකේ බේසල් සෙල් ලේයර් කියලා තියෙනවා. එම බේසල් සෙල් ලේයරකින් තමයි සාමාන්‍ය සෛල වර්ධනය කරන්නේ. සෛල වර්ධනය කළා ඉහළට සෛල ගමන් කරනවා. ඉහළට සෛල නිතරම මේක නිරන්තරයෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් බේසල් සෙල් ලේයරකින් ඉඳලා හැම මතු පිටුට සෛලයක් වර්ධනය වෙලා පැමිණෙන්න සති 4ත් 6ත් අතර වගේ කාලයක් ගත වෙනවා. එතකොට මේ ඉහළින්ම තියෙන ස්තරය ඊළඟට අපිට ඉතාමත් වැදගත් සමය වීලි ගමන් තෙතමනය ගැන කතා කිරීමේදී. එහිදී අපි ඒකට කියනවා කෝනියෝසයිට්ස් කියලා. සාමාන්‍ය කෝනියෝසයිට්ස් කියන්නේ අජීවී සෛල ස්තරයක්. මේ අජීවී සෛල ස්තරයෙන් තමයි අපිට ශරීරයේ විශාල ප්‍රයෝජන රසක් අපිට ලබා දෙන අජීවී සෛල ස්තරයෙන්. ඒ අතර තවත් ස්තර දෙකක් තියෙනවා. අපි විශේෂයෙන් කතා කරන මේ කෝනියෝසයිට්ස් ගැන නැත්නම් අජීවී සෛල ස්තරය ගැන. මොකද අපිට අද මාතෘකාවට අදාළව විශේෂයෙන් වැදගත් වෙන හින්දා. හොඳයි වෛද්‍යතුමන් අපූර්වවට ඒ පිළිබඳව පැහැදිලි කළා. අපිට හැකියාව තිබෙනවා අද රූප සටහන් මාර්ගයෙන් මේ හැම පිළිබඳව හඳුනා ගන්නට. අපි වෛද්‍යතුමනි තවදුරටත් කතා බහ කරමු. මේ හැමේ මූලික સિદ્ધාන්තය පිළිබඳව තමයි මූලික හැඳින්වීම තමයි ඔබතුමන් කතා කළේ. හැමේ ව්‍යුහය කොහොමද අපිට පේන්නේ නැහැ. මේ හැම කිව්වට අපි විවිධ වෛද්‍යවරුන්ට කියහම මේ අපිට අහන්නට දකින්නට ලැබෙන දෙයක් තමයි සහ රූප ලාවන්‍ය ශිල්පීන් ළඟට ගියාම මේ හැම මැරිලා ඒක නිසා ස්ක්‍රබ් කරලා මේ මැරුණු සම ඉවත් කළ යුතුයි. හැමේ තෙතමනය ගැන කතා කරනවා. හැම වියලි බව කතා කරනවා. මේ ඔක්කොම කතා කරත් අපිට හැමේ ව්‍යුහය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අපි ඒ ගැනත් කතා කරමු. අපි කැමති පුළුවන් රූප රාමුවකට යන්න. එතකොට මට විස්තර කරන්න පුළුවන්. මම කිව්වා ඉස්සර හැම සැදියසින් ස්ටාර් 3 පිළිබඳ. ඔය දැන් අපි හැම මැරිලා හැම වියලි කියලා ගොඩක් වෙලාවට කියන්නේ ඔය උඩ තියෙන අජීවී සෛල ස්තරය ගැන. එතකොට එම අජීවී සෛල ස්තරය මත සාමාන්‍ය අපි චර්මයේ මත රුධිර වාහිනී නැහැ, ස්නායු නැහැ. ඉතින් සෛල විතරයි තියෙන්නේ. එතකොට උඩින්ම තියෙන අපි චර්මයේ තියෙන කෝනියෝසයිට්ස් කියන ලේයර් එක මත ඔය පේනවා දැන් හෝනි ලේයර් කියන අපි. සාමාන්‍ය ඔය යටින්ම තියෙන ඩර්මිස් කියන පාර්ට් එක තමයි යටින්ම තියෙන්නේ. ඊට පස්සේ තමයි එපිඩර්මිස් නැත්නම් අපි චර්මය කියන තියෙන්නේ. ඒකේ ඔබ දකිනවා බේසල් සෙල් ලේයර් කියලා. ඒක තමයි සෛල නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එම සෛල නිෂ්පාදනය කර ඉහළට දානවා. ඒක නිකන් අර අපි කියන්නේ අර ෆුඩ් සිටි එකේ ගියාම ඔයගොල්ලෝ දකින්න ඇති තරප්පු පේලි අර මූව් වෙන තරප්පු පේලි තියෙනවානේ. ඒ වගේ හැම වෙලේත්ම මේ පාදස්තරේ නැත්නම් බේසල් සෙල් එකේ තියෙන සෛල වර්ධනය වී ඉහළට දානවා. ඒ වර්ධනය වී හැදෙන සෛල ඉහළට ඇවිල්ලා අජීවී සෛල බවට පත් වෙනවා. අජීවී සෛල බවට ඊට පස්සේ ග්‍රැනියුලර් සෙල් එකකින් උඩට හෝනි සෙල් එක කියන තියෙනවා. ඒ අජීවී සෛල ස්තරය තමයි. මේ අජීවී සෛල ස්තරය ඇත්තටම අජීවී වුණාට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා අපිට. මොකද හැම අපිට විශේෂයෙන්ම හැමෙන් අපිට පිටතින් පැමිණෙන විස බීජ වලින් ශරීරය ආරක්ෂා කරනවා. ඊට පස්සේ හිරු කිරණ වලින් ශරීරයට සිදුවෙන හානිදායක වීම ආරක්ෂා කරනවා. ඊට පස්සේ සුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා කරනවා. හැමේ තියෙන උෂ්ණත්වය රඳවා ගන්නවා. ශරීරයේ බාහිර තියෙන අභ්‍යන්තර තියෙන ජලය රඳවා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේ හැමෙන් කරන කර්තව්‍යයන් ගොඩක් තියෙනවා. ඒතකොට මේ අපි චර්මයේ කර්තව්‍යයන් කිරීමට ඇත්තටම මහඟු ප්‍රයෝජනයක් වෙනවා අපිට. මේ හැම නිරෝගීව පවත්වා ගැනීම තුළින් තමයි අපිට සාමාන්‍යයෙන් ඒ දේවල් කරන්න පුළුවන්. එතකොට අපි හැම නිරෝගීව පවත්වා ගැනීමට අද මාතෘකාවට අදාළව අපි කතා කරනවා මේ හැමේ හෝනි සෙල් ලේයර් එක නැත්තම් උඩින් තියෙන අජීවී සෛල ස්තරය කොහොමද වැදගත් වෙන්නේ කොහොමද ඒක පවත්වා ගන්න කියලා. මම ඇත්තටම සුළු හැඳින්වීමක් කරන්න කැමතියි පළවෙනියටම කොහොමද ඔබ අඳුරගන්නේ ඔබේ හැම වියලි සමක්ද තෙත සහිත සමක්ද කියලා. ඔව්.
එතකොට අපි දීර්ඝ වශයෙන් මේ පිටිබඳව කතා බහ කරමු. අනිවාර්යෙන් විශේෂයෙන්ම කාන්තාවන්ට අපි දකිනවා මේ අපේ හැම ටිකක් අපි වතුර අඩුවෙන් පාවිච්චි කරාම නැත්නම් මේ අධික හිරු රශ්මියට නිරාවරණය වුණාම ටිකක් හැම මතු පිට අපි කැසීමක් වගේ දෙයක් සිදු කරොත් පැහැදිලිවම ඒ පාරවල් හිටිලා අපිට පැහැදිලිවම අපේ හැම වියලි තත්වයක් කියලා හඳුනා ගන්නට පුළුවන්. අපි ඒ ගැන වැඩිදුරටත් අවබෝධයක් ලබා දෙමු. ඔව්. අපි මේ හැම අපි කොටස් සාමාන්‍යයෙන් සාමාන්‍ය පුද්ගලයන්ගේ හැම ගත්තාම අපි වියලි බව තෙත බව මත අපි වර්ගීකරණය කරනවා වියලි සමක් තෙත් සහිත සමක් තෙල් සහිත මෙද සහිත සමක් නැත්නම් මික්ස් ස්ට්‍රක්චර් කියන නැත්නම් මේ දෙක අතර මැද සමහර අය කියන ඉස්ලාම අපි කොහොමද Tamanට වියලි සමක් තියෙනවද කියලා අඳුරගන්න. වෛද්‍යවනේ අපි ඡායාරූපයක් බලලා මේ ගැන කතා කරලා හොඳයි කියනවා. හොඳයි කියලා හිතමු. ඔව් මේ පේන්නේ මේ තියෙන අතර වියලි සමක් තියෙන. ඔබට පේන ඇති මේකේ ගොඩක් පැලුම් තියෙන, ක්‍රැක්ස් තියෙන, කොටු කොටු වගේ තියෙන. ඊට පස්සේ බැලු බැල්මටම නිකන් අර වීදුරුවකට ගලක් ගැහුවා වගේ ස්වභාවයක් තියෙන්නේ. එතකොට මේ තත්ත්වයටදී ඔය සිදින පැලුම් වලින් ජලය ගොඩක් වාෂ්ප වෙනවා. එතකොට හැමෙන් ජලය ඉවත් වීමේ සම්භාවිතය ගොඩක් වැඩි. එතකොට හැම තවදුරටත් ඩ්‍රයි වෙනවා. ඒක මේක අර නිකන් විෂම චක්‍රයක් වගේ හැම වීලි හින්දා පැලෙනවා. පැලෙන හින්දා තවත් වීලෙනවා. එතකොට මේක අපි මේ සාකච්ඡා අතරමැදදී කතා කරන්න කැමති මේ தත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද කියලා මේ தත්ත්ව අවම කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය සමයේ වීලි බව තෙත බව Tamanට උරුම වෙන්නේ Tamanගේ ඥාන වලින් අම්මා තාත්තෙන් එන ඥාන වලින් තමයි වීලි සම තෙත සම Tamanට උරුම වෙන්නේ. අපි ඒකට වීලි සමක් Tamanට තියෙනවද කියලා අඳුරගන්න කොහොමද කියලා මම විස්තර කරන්නම්. ඒතර ඇත්තටම Tamanට තියෙන ඊ타මත්ම වීලි සමක් නම් ඒක අඳුරගන්න හරිම ලේසියි. ඊ타මත්ම ඔයිලි ස්කින් එකක් නම් තෙත් ස්කින් යන අපිට මේද සහිත සමක් නම් ඒක අඳුරගන්නත් ලේසියි. නමුත් අපේ සමාජ ජීවිතේ පුද්ගලයා ගත්තාම බහුතරය වීලි සමකුත් නෙවෙයි ඉන්නේ තෙත සමකුත් නෙවෙයි. කියන්නේ ඔයිලි ස්කින් එකකුත් නෙවෙයි. ඔය අතරමැද එන කොටාෂය තමයි ගොඩක් වැඩි. එතකොට Tamanට වීලි සමක් තියෙනවද කියලා අඳුරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිතරම හැම අව පැහැගැන්වෙනවා. ඊට පස්සේ අත්ලේ ගත්තාම පයේ රේඛා ප්‍රමාණය විශාල වශයෙන් වැඩි. ස්ක්‍රැච් කරාම සාමාන්‍ය මෙහෙම කහපුවාම හොඳින් පාර හිටිනවා. ඊ타මත්ම පහසුවෙන් හැම මත අඳින්න පුළුවන්. සුළු සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ඉක්මනින්ම හැම වයසට යනවා. සම මත තියෙන මේද ස්තරයේ සම තුල තියෙන මේද ස්තරයේ ඝනකම අඩුයි. එතකොට සම ඊටාම හොඳින් රැලි ගස්සන්න පුළුවන්. රැලි ගස්සපුවම තාම ටිකක් එහෙම හිටින ගතිය තියෙනවා. ඒකෙන් ලක්ෂණ තමයි මම හිතන්නේ ඔබට වැටහෙන්නේ නැති කොහොමද සම වීලි කියලා තේරුම් ගන්න. වෛද්‍යවනේ එතකොට තෙත සහිත සමක් කොහොමද හඳුනාගන්නේ? එතකොට මේද ඇත්තට මේකේ එක පැත්තක් වීලි සම එක පැත්තක් තෙත නැත්තම් මේද සහිත සම. තෙල් සහිත සම හඳුරගන්නේ විශේෂයෙන් තෙල් සහිත සම බලපුවාම ලස්සනයි. නිකන් අර ග්‍රීස් ගෑ වගේ ලස්සන ස්වභාවයක් තියෙනවා. අල්ලපුවාම සිනිඳුයි, ගොරෝසු නැහැ. ඊට පස්සේ තමන් ස්ක්‍රැච් කරාම නැත්තම් කසපුවාම පාරවල් සිටින්නේ නැහැ. සාමාන්‍ය අපිට බලන්න පුළුවන් නැත්තම් විශේෂයෙන් ගොඩක් වෙලාවට අපි මේ සම වීලි ස්වභාවය ගැන තෙත සයිස් සම ගැන කතා කරනකොට මුහුණේ ඔයගලන්ට ටිෂු එකකින් නැත්තම් මෙහෙම අල්ලපුවාම මේ වීලි තෙත ඔයිලි ගතිය අපිට අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලන්ට අපි කියනවා ඔයිලි ස්කින් එකක් තියෙනවා නැත්තම් තෙත සයිස් සමක් තියෙනවා කියලා. ඒගොල්ලෝ සම විශේෂයෙන්ම ඉක්මනින් වයසට යන්නේ. නමුත් වීලි සම තියෙන තෙත සම නැත්තම් ඔයිලි ස්කින් එකක් තියෙන එක්කෙනෙකුට හැදෙන්න පුළුවන් විශේෂයෙන් ඇක්නි නැත්තම් කුරුලා තියෙන තත්ත්වයන්ට විශේෂයෙන්ම ලක් වෙන්න පුළුවන්. ඊටාම වීලි සහිත සමහක් තියෙන පුද්ගලයෙකුට කුරුලා ඇතිමේ සම්භාවිතය ගොඩක්ම අඩුයි. එතකොට තෙත සහිත නැත්තම් ඔයිලි ස්කින් එකක් තියෙන එක හැමේ රෝම වල ඝනකම වැඩි. වීලි සමක් තියෙන අයගේ හැමේ රෝම වල ඝනකම අඩුයි. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කොහොමද තමන්ගේ හැම තෙත සහ වීලි කියලා අඳුරගන්නේ කොහොමද? තෙත නැත්තම් ඔයිලි ස්කින් එකක් තියෙන අපි ග්ලෝ එක හොඳ ග්ලෝ එකක් තියෙනවා කියන නැත්තම් හොඳට දිලිසෙනවා. ලස්සනයි මූණ බලපුවාම.
අපි කියලා දෙන්නම් වීලි සමක් තියෙන එක්කෙනෙකුටත් කොහොමද ඒ ග්ලෝ එක ගන්නෙ එහෙම මේ ලස්සන වෙන්නේ කොහොමද කියලා. ඒ ගැන ඔබ කනගාටු වෙන්න ඕනේ නැහැ. ඒක ඇත්තටම කරන්න පුළුවන්. සාමාන්‍ය හොඳ මොයිස්චරයිසර් එකකින් විවිධ ආලේපන වර්ග තියෙනවා. අපි මේ සාකච්ඡා ඉදිරියට කියන්න බලාපොරොත්තු වෙනවා. ඒක කොහොමද කරන්න කියලා. වෛද්‍යමනේ දැන් තෙත සහිත සමක් වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාවත් අපි කතා කරමු. හැම තෙතමනය කොහොමද මොන වගේද වැදගත් වෙන්නේ? අපි දන්නවා ඒක වැදගත්. මොකද පෞරුෂත්වයකින් හැබී පුද්ගලයෙක් විදියට සමාජයට ඔබ මුහුණ දෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ පිළිබඳව ඔබට විශ්වාසයක් තිබිය යුතුයි. අපි ඒ පිළිබඳව තමයි දිගින් දිගටම කතා කරන්නේ. ඔබ ප්‍රියමනාප පුද්ගලයෙක් විදියට සමාජයට මුහුණ දෙන්නට නම් ඔබේ රූපය පිළිබඳව අපේ ඇතුළාන්තයේ මොන දේවල් තිබුණත් වෛද්‍යමනේ අපේ රූපේනේ නේද මිනිස්සුන්ට දකින්නට මුලින්ම ලැබෙන්නේ. අනේ නිසා රූපය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. අපි කතා කරමු වෛද්‍යමනේ හැමේ තෙතමනේ වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම ඔබ ඉස්සෙල්ලා රූපරාමුවේ දැක්කා. අපිට තවත් ඡායාරූපයක් බලන්නට හැකියාව ලැබෙවි මම හිතන්නේ. ඔව් අපි ඡායාරූපය අපිට ලබා දෙන තුරු අපි කතා කරගෙන යමු වෛද්‍යමනේ. ඔව්. මේ සම පේනවා ඇතිද මේ සමේ නිකන් අර පුතු යන ගතියක් තියෙනවා. ඉක්මනින්ම සම ගැලවෙන ස්වභාවයක් තියෙනවා. එතකොට වියලි සමක අපි බලමු සමේ කොහොමද සමවසේ ඔබේ නැචරලි කියන්නේ ශරීරයේ තුල පවත්වන ක්‍රමවේදය මොකක්ද හැමේ තෙතමනේ පවත්ව ගන්න. එතකොට හැමේ තෙතමනේ පවත්ව ගන්න විශේෂයෙන් තමන්ගේ බොඩි එක තුල ඒකට මෙකනිසම් එකක් තියෙනවා. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ අපේ සම වියලි නම් ඒ ක්‍රමවේදයේ පවත්වාගෙන යන්න පහසු වෙන දේවල් කරන්න ඕනේ. අපිට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් සාමාන්‍ය ඒ ක්‍රමවේදයේ හොඳට වැඩ කරනවා ශරීරයේ අභ්‍යන්තරයෙන්ම. එතකොට අපි දන්නවා අපි පෙන්වන ඉස්සලා හෝනි සෙල් ලේයර් කියලා අපි උඩින් අජීවී සෛල ස්තරයක් තියෙනවා. අපි ඉස්සලා රූපරාමුවෙන් දැක්කා. ඒ අජීවී සෛල තුල තියෙන ෆිලග්‍රින් කියලා රසායන ද්‍රව්‍යයක්. ඒ ෆිලග්‍රින් කියන රසායන ද්‍රව්‍යයේ විභාජනයට ලක්වීමෙන් බෙදීමෙන් හැදෙන විශේෂ ඇමයිනෝ ඇසිඩ් වර්ග. මේ ඇමයිනෝ ඇසිඩ් වර්ග වලට ජලය රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ මගින් තමයි සාමාන්‍යයෙන් අපි කියන ඒවට natural moisturizing factors කියලා. එතකොට හැම තුල අපි ශරීරයේ තුලින්ම නිෂ්පාදනය මේ ඇමයිනෝ ඇසිඩ් ද්‍රව්‍ය ලැක්ටේට් වලින් සහ sugars potassium වගේ ද්‍රව්‍ය වලින් විශේෂ රසායන ද්‍රව්‍ය වලින් හැම මත ජලය රඳවා ගන්න මෙකනිසම් එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ගිය සැරේ විශේෂයෙන්ම අපේ වැඩසටහන බැලුම් දිගටම බලනවා නම් අපි විශේෂයෙන්ම කතා කරා සෙබේසියස් ග්ලෑන්ඩ් එක ගැන. නැත්නම් සීබම් හදන ස්වේද ග්‍රන්ථි ගැන. එතකොට අපි දන්නවා සීබම් හදන ස්වේද ග්‍රන්ථි වලින් සීබම් එක කියන තරලය නිෂ්පාදනය කරනවා. තරලයේ හැම මතු පිට ඇවිල්ලා හැම තුල ස්තරයක් විදිහට තියෙනවා. එතකොට ඒ හැම මත ස්තරයක් වශයෙන් තියලා ඒ වතුර වාෂ්ප වීමෙන් අඩු කරනවා. එතකොට හැම මත තියෙන තෙතමනේ හොඳින් රඳව ගන්නවා. විශේෂයෙන් මේ වියලි හැමක් තියෙන කෙනෙකුට මේ සීබම් සික්‍රීෂන් එක නැත්නම් ස්වේද ග්‍රන්ථි වලින් සෙවෙන ශ්‍රාවය සිද්ධ වෙනවා අඩුයි. එතකොට ඒගොල්ලන්ගේ හැම විශේෂයෙන්ම වියලි බවට පත් වෙනවා. මේ වියලි බවට පත්වීමේදී හැම උත්සාහ කරනවා තවදුරටත් වියලි නොවි පවත්ව ගන්න. එතකොට හැම ඉක්මනින් බලනවා මේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් පොඩි ළමෙක් ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ හැම හරිම නිරෝගී අල්ලපුවාම හරිම සිනිඳුයි හොඳට තෙත ගතිය තියෙනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ සෛල වර්ධන වේගය වැඩි. එතකොට අපේ වියලි හැමක් තියෙන තරුණියෙක්ගේ උත්සාහ කරන ශරීරය විසින්ම සමේ සෛල විභේදනය වෙන නැත්නම් බෙදෙන වේගය වැඩි කරන්න. එතකොට බෙදෙන වේගය වැඩි කරාම වැඩි කරලා අර මොයිස්චරයිසින් ෆැක්ටර්ස් කියන වැඩියෙන් දෙන්න උත්සාහ කරනවා. වැඩියෙන් දෙන්න උත්සාහ කරනවා නමුත් අපි ඒකට සපෝට් එකක් දෙන්නේ නැත්නම් සම නිතරම වීලි බවට පත් වෙනවා නම් එතකොට හැමට කරන්න පුළුවන් යම්කිසි සීමාවක් තියෙනවා. එතනින් ඔබට ගියාට පස්සේ තවදුරටත් natural moisturizing factors කියන ඒවා හැම තියෙන ඇමයිනෝ ඇසිඩ් වර්ග ලැක්ටේට් සහ sugars නිෂ්පාදනය කරන හැකියාවක් නැති වෙනවා. ඒතකොට හැම එතනින් පටන් ගන්නවා තවදුරටත් වියලි වෙන්න. තවදුරටත් වියලි වීමේදී හැමේ විශේෂයෙන් ඊටාම සියුම් පැලීම් ඇති වෙනවා. හැම ගැලවීමට ලක් වෙනවා. මම කිව්වා හැම බෙදෙන වේගය වැඩි වෙනවා කියලා. බෙදෙන වේගය වැඩි වෙනකොට හැම ඉක්මනින් ගැලවිලා යනවා. ඒකයි වියලි සමක් තියෙන එක්කෙනෙකුට විශේෂයෙන් හැම ඉක්මනට යන්න පටන් ගන්නෙ. අපි දන්නවා මෙහෙම ස්ක්‍රැච් කරාම මම ඉස්සෙල්ලා කිව්වා හීරෙනවා කියලා ටක් ගාලා පාරවල් හිටිනවා කියලා. ඒ පාරවල් හිටින්නේ
ඒ මැරුණු සෛල ස්තරේ ඝනකම් වැඩි හින්දා. මොකද මැරුණු සෛල ස්තරේ ඝනකම් වැඩි කරනවා හැමේ තියෙන ජලය රඳවා ගැනීම. හැමේ තියෙන මැරුණු සෛල ස්තරේ නැත්තම් කෝනියෝසයිට්ස් වල ඝනකම ලේයර් එකේ ඝනකම වැඩි වුණාට පස්සේ ඒ ග්ලෝ එක නැති වෙනවා. ග්ලෝ එක කියන්නේ හැම දිලිසෙන ස්වභාවය දැක්කම පැහැපත් ස්වභාවය නැති වෙනවා. එතකොට අපි මේ ස්වභාවය රඳව ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන අනතුරුදායක தත්ත්වය තමයි මේ හැමේ සිදුවෙන කුඩා පැලුම් තුලින් විශේෂයෙන් වාතයේ ඉන්න සුදුර ජීවීන් හැම තුලට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ඒ මගින් එක්සීමා කියන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අපිට බලන්න පුළුවන් මේ පාදයේ වීලි බව ඇතිවීමෙන් එක්සීමා කියන තත්ත්වයට ලක් වුණ රූපයක් තමයි ඔබ ඔය දකින්නේ. මේ හැම තෙතමනේ පවත්වා ගැනීම මේ தත්ත්වය සෑහෙන දුරට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වීලි හැම නිසා මේක ප්‍රෙසිපිටේට් වෙනවා කියනවා අපි. එතකොට වීලි සම තෙතමනේ රඳවා ගැනීමට කරන ප්‍රතිකාර තුලින් මෙම தත්ත්වය සෑහෙන දුරට පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව හැමෙන් හැම මත හිරු කිරණ ඇතිීමේදී UV කිරණ පතිත වෙනවා. අපි දන්නා UVA UVB කියලා කිරණ වර්ග දෙකක් තියෙනවා. එතකොට UVB කිරණ වලින් අපිට විශාල වශයෙන් හානියක UVB කිරණ එක හැමට හානි කරනවා. UVA කියන එක අපි කියන ඒජින් රේස් කියලා. එතකොට UVB මගින් හැමට හානි කරන ස්වභාවය වැඩි වෙනවා මේ වීලි හැමක් තියෙන එක්කෙනෙක්ගේ. මොකද හැම තුල තියෙන ආරක්ෂණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නැති හින්දා. හොඳයි වෛද්‍යතුමන් බොහොම අපූර්වවට මේ කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. ඉතින් වෛද්‍ය විද්‍යාත්මකව කොහොමද අපි ලස්සනට ඉන්නේ කොහොමද හැම නිරෝගී කරගන්නේ තමන්ගේ අධික වැඩ රාජකාරිය ඇති අපේ ගෘහිණියන්ට අපිත් සමගින් සම්බන්ධ වෙන අපේ ප්‍රේක්ෂකයන්ට නමුත් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි පෞරුෂයකින් හෙවි පුද්ගලයෙක් විදියට සමාජගත වෙනවා නම් ඔබ ඔබේ රුව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. සාමාන්‍යයෙන් ඊටමත් අවම ප්‍රමාණයක් තමයි මේ හැම පිළිබඳව හැමේ තියෙන සංකූලතා පිළිබඳව මොහොනේ ඇතිවන කුරුලෑ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගන්නට යන්නේ. අන්න ඒ කාරණාව නිසාම තමයි මාධ්‍ය ආයතනයක් විසින් වශයෙන් අපි ඒ වගකීම දන්නා නිසා හඳුනාගෙන ඔබට මේ පිළිබඳව මාධ්‍යයෙන් දැනුවත් කිරීමක් සිදු කරන්නට මේ විදිහට හැම බ්‍රහස්පතින්දා දිනකම සූදානම් වෙන්නේ. වෛද්‍යතුමනි දැන් අපි මෙහෙම කතා කළොත් හැමේ තෙතමනය අධික හැමක් ඒ කියන්නේ තෙල් සහිත තෙල් ගතිය අධික හැමකත් වැඩිපුර කුරුලෑ වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. තෙතමනය අනුවත් හැම වර්ගීකරණය කරන්නට පුළුවන්ද? තෙතමනය අනුව හැම වර්ගීකරණය කරන තමයි අපි සාමාන්‍යයෙන් සීබම් කියන අපි කීවර විස්තර කරා සීබම් හැදෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඒකට ඔයිලි ස්කින් එක කියන ඔයිලි ස්කින් එක තමයි සාමාන්‍යයෙන් අපි තෙත ස්කින් එක කියලා ඉතින් ඒ දෙක එකටම යන වචන දෙකක් තෙත සයිස් සම නැත්නම් ඔයිලි ස්කින් කියන එකමයි. නැත්තම් ඩ්‍රයි ස්කින් කියන එක වෙනම එන්ටිටි එකක්. එතකොට දැන් ඒ අතර අපි කියන මේ වර්ග දෙකටම අයිති නැති කාණ්ඩයක් ඉන්න. ඒගොල්ලන්ගේ සාමාන්‍ය මූණ ගත්තාම ඔයිලි ස්වභාවයක් තියෙන. ඒක ගත්තාම තෙතමනේ සහිත ඒ කියන්නේ ඔයිලි ගතියක් තියෙන. මූණේ වීලි ගතියක් තියෙන. නැත්තම් ඒ වගේ එක කොටසක් ශරීරය එක කොටසක් හොඳයි එක කොටසක් වීලි. එහෙම පිරිසකුත් සාමාන්‍යයෙන් ඉන්නවා. වෛද්‍යතුමනි ඇයි එහෙම සත්වයක් ඇති වෙන්නේ? දැන් අපි දන්නවා මුහුණේ හැම තෙතමනෙන් යුක්තයි සහ අත්පා වියලි ස්වභාවයක් ගැන මේ එකම ශරීරයේ මේ කොටස් විවිධ තැන් එහෙම වෙන්නට හේතුව. ඇත්තටම ඒක සිද්ධ වෙන්නේ මේ සෙබේෂියස් ග්‍රන්ථි නැත්නම් සීබම් හල්දන ග්‍රන්ථි ශරීරය තුළ බෙදී කියලා තියෙන ක්‍රමය අනුව. මුහුණේ සෙබේෂියස් ග්ලෑන්ඩ් නැත්නම් සීබම් මේද හදන ග්‍රන්ථි ප්‍රමාණය වැඩි නම් මුහුණේ සම තෙත සහිත වෙනවා. ඊට ශරීරයේ අත්පාවල එම ග්‍රන්ථි අඩු නම් ඒක වීලි සමක් විදිහට පවතිනවා. වෛද්‍යතුමනි අපි කතා කරමු හැමේ තෙතමනය අඩුවීමෙන් ඇතිවන අහිතකර තත්වයන් සහ තෙතමනය පවත්වාගෙන යාමෙන් මොන වගේ ප්‍රතිඵලද මොන වගේ හිතකර තත්වයන්ද අපිට ඇති වෙන්නේ කියලාත්. ඇත්තටම දැන් අපි කතා කරා මොන වගේ අහිතකර තත්වයන්ද කියලා කතා කරා. ඇත්තටම අහිතකර තත්වයන් ගැන තව මට පොඩි කාරණා කිහිපයක් කියන්න තියෙනවා. මේ හැමේ තෙතමනේ රඳවා ගැනීම පටන් ගන්න ඕනේ ඇත්තටම කුඩා අවදියේ සිටම. ඒක අපි පොඩි ළමෙක්ගේ ඉඳලා අඳුර ගන්න ඕනේ මේ හැම මොන වගේ හැසිරෙන හැමක්ද. ඇත්තටම අධික වීර්ය සහිත සමක් නම් අපිට කුඩා කාලේදී සාමාන්‍ය ළමයෙක් මාස අවුරුද්දක් අවුරුදු එකමාරක් යනකොට අඳුර ගන්න පුළුවන් මෙයාගේ සම වීර්ය සමක් කියලා. අපි එතනදී ඇත්තටම ප්‍රතිකාර කරන්න පටන් ගන්න ඕනේ. සාමාන්‍ය ඔබට මතක ඇති ඔබ පොඩි කාලේ සමහර වෙලාවට
අම්මා තාත්තා විශේෂ තෙල් වර්ග තල තෙල් ඔයිල් වගේ තෙල් වර්ග අපේ ඉස්සර පොඩි කාලේ හැමේ ආලේප කරනවා හැම වීලි කියලා. ඇත්තටම ඒවා ඊටාම නිවැරදි ප්‍රතිකාර ක්‍රම. එතකොට ඔබේ දරුවගේ නිතර වීලි සමත් තියෙනවා නම් බේබි ක්‍රීම් නිතරම ගන්න එක හොඳයි. එතකොට ඒ වයසේදී තමයි ඇත්තටම අපි පටන් ගන්න ඕනේ මේ හැම කියන එක පවත්වාගෙන යන්න. ඒකයි කුඩා දරුවෙක් වුණත් වෛද්‍යවරයෙකුට ගෙනලා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගන්න එක වැදගත් වෙන්නේ. ඊට පස්සේ තරුණ වයසේදී ගත්තාම අපි තරුණ වයසේදී මේ තෙත සමයේ තෙතමනේ නිසි පරිදි අපි අවධානය යොමු කරේ නැත්තම් තමන්ට වීලි සමක් තියෙනවා කියලා අවබෝධ වෙලත් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කරේ නැත්තම් ඒක නිතරම මේන්ටේන් කරේ නැත්තම් සමහරලාට වෙඩින් එකට පාටි එකට යනකොට විතරක් හැමේ මොන හරි ආලේප කරගෙන යනවා. ඊට පස්සේ එතනින් එහාට ඔෆිස් යන දවසට ඉස්කෝලේට යන දවසට ඒ ගැන හිතන්නේ නැත්තම් ඒක හරි විදිහට හැම පවත්වාගෙන යනවා කියලා අපිට කියන්න බෑ. ඒතකොට හැම පවත්වාගෙන යන්න නම් හැම නිරෝගීකම් පවත්වාගෙන යන්න ඒක නිරන්තරයෙන්ම සිද්ධ වෙන ඕනේ වැඩසටහනක් වෙන්න ඕනේ. නිරන්තරයෙන්ම මේ ගැන අවබෝධයම කරන්න ඕනේ. විශේෂයෙන් වීලි සමක් ඉක්මනින් අවු පැහැ ගන්නවා. ඒකේ ග්ලෝ එකක් නැහැ කියන දිලිසෙන ස්වභාවය නැහැ. එතකොට අපියරන්ස් එක තමන්ගේ පර්සනැලිටි එකට නැත්තම් පෞරුෂත්වයට බලපානවා. වීලි සමක් තිබුණාම මේ අපියරන්ස් එක නැත්තම් ඒගේ පෙනුමට අවු පැහැ ගන්න ස්වභාවයක් තියෙනවා. අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේ වීලි සම හරියට අපි තෙතමනේ පවත්වාගෙන ගියේ නැත්තම් ඒගොල්ලෝ ඉක්මනින්ම මේ හැම රැලි වැටෙන ස්වභාවයක් තියෙනවා. මොකද හැම වීලීමේදී ඔයගොල්ලෝ දන්නවා වීලෙනකට ඕන දෙයක් ඉක්මනින්ම රැලි වැටෙන ස්වභාවයක් තියෙනවා. ඒතර ඉක්මනින්ම වයසට යන ස්වභාවයක් පවතිනවා හැමේ වීලි ගතිය අඛණ්ඩව පැවැත්වීම තුන. එම නිසා හැමේ තෙතමනේ පවත්වා ගැනීම සාමාන්‍ය කොස්මැටිකලි නැත්තම් රූපේ පවත්වාගෙන නැත්නම් ඉතාමත් වැදගත්. මම ඉස්සෙල්ලා කිව්වා හැමේ ආරක්ෂාව පවත්වා ගැනීමටත් ඉතාම වැදගත් කියලා. හොඳයි වෛද්‍යතුමනි අපි බොහොම අපූර්වවට මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන අතරතුරේදී අපිට සිදුවෙනවා කෙටි විරාමයක් ගන්නට. මොකද ප්‍රධාන පාලක මැදිරියට අපි යොමු වෙලා ඊට පස්සෙත් කොළඹ ડોක්ටර් විශේෂාංගය තුලින් මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යන්නට සූදානම්. ලස්සනට ඉන්න කවුද අකමැති? ඒත් මොහොනේ හැටය සම රැලි වැටීම, හිසකෙස් ගැලවී යාම, අධික තරබාරුව වැනි හේතු නිසා ඔබේ සතුට නැති වෙලා නම් මෙන්න හොඳම සහ එකම විසඳුම. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 071 පැහැපත් හැඩැති සුන්දර සිරුරක් සඳහා සියලුම ප්‍රතිකාර. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 071 හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගත්තා. විරාමෙන් පස්සෙත් සූදානම් වෛද්‍ය සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට අද අපිත් සමගින් සම්බන්ධ වෙන්නේ රූපලාවන්‍ය පිළිබඳ වෛද්‍ය දිනේෂ් අමරසේකර වෛද්‍යතුමන් හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ඔබට මේ සියලුම දැනුම බෙදා හදා දෙන්නට වෛද්‍යතුමන් මේ පුරා හෝරාවක කාලය කැප කරලා අපේ ආරාධනාව පිළි අරගෙන පැමිණියා. ඉතින් අපි කතා බහ කරමින් හිටියේ හැමේ වියලි තත්වය, හැමේ තෙතමනය සහ සමේ වියලි තත්වය අපි බොහොම අපූර්වවට හඳුනා ගැනීමක් කරා. හැමේ පියුහය පිළිබඳව කතා බහ කළා. වෛද්‍යතුමනි දැන් විවිධ ආලේපන වර්ග වෙළඳ පොළට එනවා. විවිධ නාමයන්ගෙන් ආලේපන වර්ග විශාල වශයෙන් අපිට දැක ගන්නට හැකියාව ලැබෙනවා. මේවා පාවිච්චි කරන උදවියත් අපේ සමාජයේ දැන් සාමාන්‍යයෙන් සම අභ්‍යන්තර පෝෂණය ගැන වැඩි සැලකිලිමත් බවක් දකින්නේ නැතුව හැම වියලිලා නම් අපි ආලේපන භාවිතා කරනවා. Tamanගේ හැමට උචිත මොයිස්චරයිසින් එකක් ආලේපනයක් කොහොමද තෝරාගන්නේ කියන දැනුමත් අපි ලබා දෙමු. ඒතර අපි ඉස්ලාම ඔබ දැනගන්න ඕනේ සාමාන්‍ය විශේෂයෙන්ම මම කිව්වේ අර ඊටමත් වීලි සහිත සමක් අඳුර ගන්න හරි ලේසියි. ඊටමත් තෙත් සහිත සමක් නැත්නම් ඊටමත් තෙල් සහිත සමක් අඳුර ගන්න එක හරි ලේසියි. අතරමැද ඉන්න අය තමයි අඳුර ගන්න අමාරු. විශේෂයෙන් මේ ඔබ වෛද්‍යවරයෙකුට යොමු වෙනවා නම් ඔබට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද දැන් අපිට විශේෂයෙන්ම උපකරණ පාවිච්චි කරලා හැමේ තියෙන ඔයිල් කන්ටෙන්ට් එක නැත්තම් තෙල් ස්වභාවය නැත්තම් වෝටර් කන්ටෙන්ට් එක කොච්චර ජලය තියෙනවද කියලා බලන්න පුළුවන්. අපිට ස්කින් ඇනලයිසර්ස් කියලා තියෙනවා. ඒ ස්කින් ඇනලයිසර්ස් වලින් අපිට බලන්න පුළුවන් ඔබ සම ඇත්තටම කොච්චර වීලිද කොච්චර තෙත් ස්වභාවයක් තියෙද කියලා.
ඊට පස්සේ ස්කින් ඇනලයිසිස් එකෙන් අපි කියන සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමය ගත්තට පස්සේ අපි කියමු විශේෂයෙන් වෙළඳපොළේ ඔබ දන්නවා ඇති තියෙන ඇති මේ හැම වීලි සමතෙත් සමක් කරනවා සතියෙන් දවස් 2-3 කරනවා කියන හැම විශේෂ පිළිගන්න බැරි ආකාර ප්‍රචාරණය කරනවා. නමුත් සාමාන්‍ය වීලි සමක් ඉම්ප්‍රූව් කරන්න නම් අඩුතරමින් සති 6ක් මාස දෙකක් අතර ප්‍රමාණයක් ආලේපන කරන්න ඕනේ. ඊට පස්සේ ආලේපන කරාට පස්සේ ඒ උපකරණය මගින් ස්කින් ඇනලයිසිස් එකකින් ආයෙ පෙන්වන්න පුළුවන් කොච්චර විදිහට හැම ඉම්ප්‍රූව් වෙලා තියෙනවද, හැම පැලුම් කොච්චර දුරට අඩු වෙලා තියෙනවද, හැම ඉක්මනින් හැම වැටෙන එක අඩු වෙලා තියෙනවද කියන එක අපිට ඒක මැෂින් එකෙම පෙන්වන්න පුළුවන්. එතකොට අපි ඉස්සලාම තේරුම් ගන්න ඕනේ අපිට තියෙන හැම වර්ගයේ මොකක්ද කියලා. වීලි සමක්ද, තිත් සයිස් සමක්ද කියලා. ඒ අනුව තමයි අපි තෝරගන්න ඕනේ අපිට අවශ්‍ය මොයිස්චරයිස් එක මොකක්ද කියලා. නැත්තම් මොයිස්චරයිස් එකක් තියෙන්න ඕනේ සංයුතිය මොකක්ද කියලා. විශේෂයෙන් අපි උදව් කරන්න ඕනේ වැඩිම මේකට වැඩිම හානියටපත් වෙන වීලි සමක් තියෙන අය පිළිබඳව තමයි මම හිතන්නේ වැඩියෙන් කතා කරන්න ඕනේ අද මාතෘකාවට අදාළ. එතකොට වීලි සමක් තියෙන එක්කෙනෙක් ඕගොල්ලෝ දැන් බලනවා ඇත්තටම ડોක්ටර් මම කොහොමද මට අදාළ මට සුදුසු මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන්නේ මට සුදුසු ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න කියලා. ඒතකොට අපි බලමු ඉස්සෙල්ලාම ඇත්තටම දිනපතා ඔබ මොන වගේ දේවල්ද කරන්න ඕනේ තමන්ගේ හැම හිතමනේ පවත්වාගෙන ඉන්න. ඉතින් අපි පළමුවෙන්ම කතා කරමු ආහාර ගැන. එතකොට වීලි සමක් තියෙන එක්කෙනෙකුට සහ ඊටමත් වැදගත් වෙනවා මේ ඇන්ටි ඔක්සිඩන්ට් කියන සංඝටක අඩංගු ආහාරය. ඒ කියන්නේ විටමින් C, විටමින් E, ග්ලූටතයෝන් ඒ වගේ ඇන්ටි ඔක්සිඩන්ට් තියෙන ආහාර වර්ග මොනවද කියලා. විශේෂයෙන් ඔබ දන්නවා පළතුරු වල නැවුම් පළතුරු වල නැවුම් එළවලු වල මේ විටමින් ಜಾති ඛනිජ ලවණ බහුල වශයෙන් අඩංගු වෙනවා. ඒක ඛනිජ ලවණ විටමින් අඩංගු නැවුම් පළතුරු නැවුම් එළවලු භාවිතා කිරීම ඉතාමත් සුදුසුයි. ඊට පස්සේ හැම හයිඩ්‍රේෂන් එක පවත්වාගෙන නැත්නම් සමේ තෙතමනේ පවත්වා ගැනීමට දිනකට බොන වතුර ප්‍රමාණය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒතකොට අපි ඉස්සර නම් අපි ඉස්කෝලේ කාලේ ඉගෙන තියෙන නැත්නම් කවුරු අපිට කියලා තියෙන ලීටර් 6ක් දවසට බොන්න ඕනේ කියලා. මේ ඇත්තටම අපිට කියන්න බෑ ඔයා ලීටර් 6ක්ද බොන්න ඕනේ ලීටර් 4ක්ද කියලා. අපි දන්නවා අපිට අපේ හැම වීලි ස්වභාවයටපත් වෙනවා නැත්නම් තොල් වේලෙන ගතිය තියෙනවා. යන මුත්‍රා ප්‍රමාණය අඩු වෙනවා නම් මුත්‍රාවල පැහැ ඊටමත් දුර්වල නම් නැත්නම් ගොඩක් දුඹුරු පාට නම් අපි දන්නවා අපි හරියට අපි වතුර පාවිච්චි කරන්නේ නැහැ කියලා. එතකොට අපි දැනගන්න ඕනේ ඒ தත්ත්වෙන් මිදින සාමාන්‍යයෙන් කට වේලෙන ස්වභාවය නිතර තියෙනවා නම් වැඩියෙන් වතුර පාවිච්චි කරන්න ඕනේ. අපි මුත්‍රා කරන මුත්‍රා දැවිල්ල තියෙනවා නම් නැත්නම් ඊටමත් අවපැහැගත් මුත්‍රා යනවා නම් ඒ කියන්නේ අපි අඩුවෙන් වතුර බීලා තියෙන්නේ. ඒ වගේ සමහරලාට වතුර අඩුවෙන් බීපුවාට පස්සේ කන්ස්ටිපේෂන් කියන තත්ත්වයක් තියෙනවා. ඒ වගේ තත්ත්වෙන් තමන්ට නිතර අත්දකින්න ඇත්තටම තමන් හිතන්න ඕනේ මම බොන වතුර ප්‍රමාණය කොච්චරද කියලා. දිනකට සාමාන්‍ය ලීටර් 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බොනවා නම් ඉතාමත් සුදුසුයි. එමගින් හැමේ හයිඩ්‍රේෂන් එක නැත්නම් හැමේ තෙතමනේ මේන්ටේන් කරනත් විශාල පිටුවහලක් වෙනවා. ඒතර ආහාර, ජලය ඊට පස්සේ අපි බලන්න ඕනේ දිනපතා අපි කරන පිරිසුදු කිරීම. දිනපතා කරන රාජකාරි මොනවද? ඊට අදාළව අපි කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නේ කියලා. විශේෂයෙන් හැමට ඊ타මත්ම ජලය සමග බොහෝ වෙලාවක් ගැටීමත් හැමට නුසුදුසු දෙයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ගෘහිණියෝ සමහර ලාවට රෙදි හොදන්න ගියාම ගොඩාක් වෙලා සබංග ගා හොද ඉන්නවා. එමෙ තත්ත්වය ඊ타මත්ම නුසුදුසුයි හැමට. විශේෂයෙන් වීලි සහිත සමකට ඊ타මත්ම නුසුදුසුයි. මගේ හැමේ ආරක්ෂණ පද්ධති ඊ타මත්ම දුර්වල මට්ටමකට ගිහිල්ලා හැමේ දැකලා ඇති නිතර හොදන මේ කැන්ඩිඩයිසිස් කියන තත්ත්වයන් හැමේ ඇති වෙනවා. හැමේ කියන්නේ දිලීර ස්වභාවයෙන් නැති වෙනවා. විවිධ ආසාදන වලට ලක් වෙනවා. නැත්නම් එක්සීම කියන තත්ත්වය ඇති වෙනවා. ඒ අපිට අඩු කරගන්න පුළුවන් වතුර මත ගැටෙන ප්‍රමාණය අඩු කරාට පස්සේ. ඒකෝට ඒ වගේ අවස්ථාවලදී අපිට ග්ලව්ස් විශේෂ ග්ලව්ස් වර්ග තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් ඒකින් මිදෙන්න. වෛද්‍යතුමනි මේ මම ඔබතුමාගේ නතුරු ප්‍රශ්නයක් මේ අහන්න හිතුවා මේ කාරණාවත් එක්ක. දැන් ඔබතුමන් සඳහන් කළා මේ
අපේ කාන්තාවන් දීර්ඝ වශයෙන් සබන් කාලා රෙදි හොදනවා නම් ජලය මේ වැඩි වශයෙන් අල්ලනවා නම් මේ හැම මේ වියලි තත්ත්වය ඇති වීමට හැකියාව තිබෙනවා කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෛද්‍යතුමනි අපි මේ ගෘහණියන් අපිට කොච්චරක්නම් වැඩ රාජකාරී තියනවද අපිට අපේ ගෙදර කී දෙනෙක් ඉන්නවද අපිට රෙදි පේසම් ගණන් එකතු වෙනවා හොදන්න මේකෙන් මිදෙන්න බෑ කියලා. එහෙම හිතන අයට කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නේ කියන ක්‍රමයක් ස්වභාවික එක්කෝ මේ ආලේපනයක් ගැන පිළිබඳව දැනුමක් අපි ලබා දෙමු. ඇත්තටම මේ සාමාන්‍යයෙන් සබන් වර්ග තියෙන ඩිටර්ජන්ට්ස් කියලා තියෙන ඩිටර්ජන්ට් වර්ග වලින් හානි කරනවා. ඒකෝට ඔබ දැනගන්න ඕනේ දැන් සමහර වෙලාවට ගෙවල් වල හොද රෙදි ප්‍රමාණය අර එක දිගට අරගෙන ගොඩාක් වෙලා එකට පැය දෙක තුන එක තැන ඉඳගෙන හොදන අවස්ථා අපි දැකලා තියෙන ගෘහිණියෝ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අර එන පොඩ නැත්තම් එදිනෙදා හොදලා සමහරවිට වීකෙන්ඩ් එකම එකතු කරලා මේක සමහරට කොච්චර ප්‍රායෝගිකද කියලා තමන්ගේ කාලසටහන තමන් හදා ගන්න ඕනේ. මොකද මේ වීකෙන්ඩ් එකේම තියෙන රෙදි වීකෙන්ඩ් එකේ හොදනකොට ඉතින් පැය දෙකක් විතර හොදනවා. ඒක ඉතාමත්ම හානිදායක තත්ත්වයක්. කුඩා වෙලාවක් ඩිටර්ජන්ට් වලට සබන් වලට ගැටෙනවට වැඩිය සාමාන්‍ය පිටින් දවසට අපි පැය කාලක් හේදුවා කියලා. ඒක හැමට හානිදායක නොවෙන්න පුළුවන්. නමුත් අපි සතිය අන්තිමට සෙනසුරාදා දවසට පැය දෙකක් විතර රෙදි හොදනවා. ඒක ඊටාම හානිදායක තත්ත්වයක්. එතකොට සාමාන්‍ය ඩියුරේෂන් එක කන්ටැක්ට් ඩියුරේෂන් කියනවා. අපි නැත්තම් හැමත ගැටෙන වෙලාව අඩු නම් වෙන්න පුළුවන් හානිය අඩුයි. ඒක තමයි එක ක්‍රමයක්. අනිත් එක තමයි තමන්ට විශේෂයෙන් එක්සීම කියන තත්ත්වයන් තියෙනවා නම් තමන්ට ෆංගල් ඉන්ෆෙක්ෂන් තියෙනවා නම් මේ ඇඟිලි අතර තියෙන දිලිරා සාධන තියෙනවා නම් ග්ලව්ස් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් වොෂින් මැෂින් එකකට දාලා හොදන්න පුළුවන්. එහෙම ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ හැමට හානිදායක නොවන සබන් වර්ග තියෙන විශේෂයෙන් වෙළඳ පොලේ අපි ලෙඩුන්ට උපදෙස් දෙනවා. ඔයාලට මේ අසනීප දිනින්ද මේ සබන් ජාතිය පාවිච්චි කරන්න මේක පාවිච්චි කරන්න එපා. මේ ඩිටර්ජන්ට් පවුඩර් වර්ගය පාවිච්චි කරන්න එපා. මේක ඉතාමත්ම හැමට හානිදායකයි ඔයාලට කියලා. ඒ වගේ තමන්ගේ රෝගී ස්වභාවය අනුව සමේ ස්වභාවය අනුව වෛද්‍යවරු නිර්දේශ කරනවා මොකද්ද ඒ අවස්ථාවේදී කරන්න ඕනේ කියලා. ඒ වගේ තමයි අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඊට පස්සේ අපි වීලි සමක් තියෙන එක්කෙනෙකුට සබන් පාවිච්චි කරනවා. සමහර ඔබ දැකලා ඇති විශේෂයෙන්ම රූපවාහිනී දැන්වීම් වලදී සමහර දැන්වීම් වලින් කියනවා හැම මතට කාවැදී හැම තුල ඇති කුණු දුවිලි සියල්ලම අයින් කරනවා ඉවත් කරනවා කියලා. සමහරලාට වෙන හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් ඇවිල්ලා බාත්රූම් එකට ගිහිල්ලා හොඳට මේ කරලා හරිම නිකන් නැවුම් ස්වභාවයෙන් එළියට එනවා. ඒ විශේෂයෙන් ලංකාවේ විශේෂයෙන් බොහොම කාලයක් තිස්සේ තියෙන සබන් జాතියක් තියෙන හැමෝට ඉතාමත්ම නොසුදුසුයි. ඒකේ SLA කියන සංයෝගය තියෙන එම සංයෝගයට හැකියාව තියෙන ඇත්තටම ඔය කියන විදිහට හැම තුලට කාවා දෙන්න. හැම තුල තියෙන කුණු දුවිලි ගොඩක් අයින් කරන්නත් පුළුවන්. නමුත් ඒ මගින් විශාල හානියකුත් සිද්ධ කරනවා. අනවශ්‍ය විදිහට සමතුලට කාවා දෙනවා. අනවශ්‍ය දෙයක් සමතුලිත කරනවා. සමතුල තියෙන ඒ ලිපිඩ් ලේයර් එක නැත්තම් සෛල වල තියෙන පටක වලට හානි කරනවා. ඒ වගේ සබන් ಜಾති ඉතාමත්ම සුදුසු නෑ. ඒ වගේ සබන් ಜಾති අපි මේ එක්කෝ අපි පාවිච්චි සම්පූර්ණ දුරස් වෙන්න ඕනේ. හැමදේම අපි මාකට් එකේ තියෙනකොට ගන්නකොට ඕනියට වැඩිය එක්සැජරේට් කර නැත්තම් මේ 100% 10න් 10ක් කියන ඒ වගේ තත්ත්වයන්ට යන්න හොඳ නෑ. අපි දැනගන්න ඕනේ මේක එක්සැජරේට් කරනකොට මේක මොකක් හරි මේක මාකට් වෙන්නේ නැති හින්දා තමයි මේ එක්සැජරේට් කරන්න කියලා. නැත්තම් ඒ කියන්නේ අධික ස්වභාවයෙන් නිකන් 100%ක් කුණු ඉවත් කරනවා කියන 100%ක් විස බීජ නාශනය කරනවා කියන. ඇත්තටම ඒගොල්ලෝ බලන්නේ විශේෂ දීර්ඝ කාලීනව ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් ගැන අවධානයක් යොමු කළා නෑ මේ සබන් වර්ගවල. එතකොට විශේෂයෙන් ඔබට ඇති වෙන ප්‍රශ්න මොකක්ද එහෙනම් ડોක්ටර් පාවිච්චි කරන සබන් ಜಾති කියලා. විශේෂයෙන් බේබි සබන් වර්ග වලට අපි රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනකොට විශේෂයෙන් රජය අනුමත කරනකොට බේබි සබන් වර්ගයක් කියලා විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒතර බේබි සබන් වල හැමට නොගැලපෙන જાති ගොඩක් අඩුයි. නමුත් ඒ තුලක් තියෙන්න පුළුවන් සම්පූර්ණ නැත්නම් කියන්න බෑ. අඩුයි සාමාන්‍යයෙන් විශේෂයෙන් ඇඩල්ට් කෙනෙකුට නැත්නම් වැඩිහිටියන්ට යොදන සබන්. නමුත් තව එකක් තමයි අපි නැචරලි අපි මේ දෙමාපියන්ගෙන් ලැබිලාද අපිට නිකන්
පොඩි කාලේ ඉඳන් අපි හැංගීම අපිට ස්ථාපිත වෙලාද කියලා දන්නේ අපි හරි ආසයි හොඳට පෙන ඇවිල්ලා සබංග පුරාම පෙන ඇවිල්ලා සම්පූර්ණ පිරිසුදු වෙලා බාත් รู ම් එකකින් එළියට එනකොට නිකන් හැම වේලෙන්නේ නිකන් හොඳ අයන් කරා වගේ තියෙනවා අපි හරි කැමතියි ඇත්තටම. ඒක ඇත්තටම අපි හිතෙන් අයින් කළගත යුතු තත්ත්වයක්. අපි දන්නවා විශේෂයෙන්ම සමහර සබන් වලට වීලි අපි නිර්දේශ කරන වීලි සමක් තියෙන සබන් වලට මේ ඉමෝලියන්ට් කියන රස ද්‍රව්‍ය අඩංගු සබන් නැත්නම් ඉමල්සිෆයින් ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ එතකොට හැම සබන් જાතිය ගෑවට පස්සේ හැම මත පිට හේදලා ගියාට පස්සේ විශේෂයෙන් තෙල් ස්තරයක් වගේ තම කුඩි පිටට බලපුවහම පේන එකක් නෙවෙයි තෙල් ස්තරයක් වගේ තියෙනවා. එතකොට හැමේ අපි කියන ට්‍රාන්ස් එපිඩර්මල් වෝටර් ලොස් කියන ට්‍රාන්ස් එපිඩර්මල් වෝටර් ලොස් කියන්නේ හැම තුලින් වතුර පිටවීමේ වේගය අඩු කරනවා. එතකොට හැම තෙත සහිත ස්වභාවය හැමේ පවත්ව ගන්නවා. හැමේ වතුර හැමහරා ඉවත් වීම අඩු කරනවා. ඒ ආකාරයේ සබන් විශේෂයෙන්ම වීලි සමකට ඉතාමත්ම සුදුසුයි. එතකොට නමුත් ඒ සබන් ගාපුවාම අර ෆීලිං එක මම අර ඉස්සෙල්ලා කියපු නිකන් හරි හොඳයි සම්පූර්ණ කුණු ගියා ඔක්කොම ගියා හරි නිකන් අයන් කරා වගේ ඔක්කොම හොඳට හෙදුවා වගේ කියන තත්ත්වයක් අපිට දැනෙන්නේ අපිට බාත් รู මකින් එළියට එනකොට තියෙන නිකන් හැමේ නිකන් සබන් ගියේ නෑ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් ඇත්තටම ඒ සබන් තමයි පාවිච්චි කරන සුදුසු විශේෂයෙන් වීලි සමක් තියෙන එක්කෙනෙක්. ඒතර වීලි සමක් තියෙන එක්කෙනෙක් දවසකට කොච්චර ප්‍රමාණයක් ඇඟ හොදන්න ඕනේද? වීලි සමක් තියෙන එක්කෙනෙක් නිතරම ඇඟ හොදන්නත් හොඳයි. සාමාන්‍යයෙන් දවසට දෙසරයක් නැත්නම් තුන් සැරයක් ඇඟ සෝදන්න ඕනේ. තුන් සැරයක් නැත්නම් හතර සැරයක් හේදුවත් කමක් නැහැ. නමුත් පාවිච්චි කරනකොට අර අපි භාවිත කරන සබන් වර්ගය. නිතර සාමාන්‍ය සබන් වර්ගයක් පාවිච්චි කරලා ඇඟ සෝදන්න කිව්වොත් වීලි සම තියෙන කෙනාට ඒක තවත් හානිදායක වෙනවා. ඒකට ඉමෝලියන්ට්ස් කියන જાති අඩංගු සබන් වර්ග මාකට් එකේ තියෙන ඒවා පාවිච්චි කරොත් හොඳයි. මම විශේෂයෙන් දැන් සබන් ගැන කතා කරා මම හිතන තව මුත් ඒ ගැන අහන්න තියෙනවද? වෛද්‍යතුමනි මේ කුඩා දරුවන්ගේ හැම වියලීම පිළිබඳව ඔබ කතා කළා. සහ කුඩා දරුවන්ගේ හැම මේ වියලීමේදී දැන් තරුණ අවධියට එනට කලින් කුඩා අවධියේදීම මේක ප්‍රතිකාර කරන්න ඕනේ කියලා කතා කළා. නමුත් ආසියාව වගේ රටක ටිකක් අඩුවෙන් තමයි මේ ගැන කතා කරන්නේ සහ දෙමාපියන්ගේ අවධානය ඇත්තටම අඩුවෙන් තමයි මේ කුඩා දරුවන්ගේ හැම වියලීම සම්බන්ධයෙන්. ඒ ගැන ඔබතුමා දක්වන අදහසත් අපි දැනගන්නට කැමතියි. විශේෂයෙන්ම දෙමාපියන්ට ඒ ගැන සැලකිලිමත් වෙන්න මොකද දෙන්න පරිදි? විශේෂයෙන් අපි දන්නවා කුඩා අවධියේදී තියෙන ළමයිට ගොඩක් වෙලාවට හැම ආසන්න තත්ත්වයන් බහුලයි. කියන්නේ ඒගොල්ලන්ට ඒටොපික් ඩර්මටයිටිස් කියන තත්ත්වය ඇතිවීමේ සම්භාවිතය වැඩි. මේ ඒටොපික් ඩර්මටයිටිස් කියන තත්ත්වය ගොඩක් වෙලාවට තමන්ගේ ජානමය සංයුතියත් එක්කම ලැබෙන දෙයක්. එතකොට මේ තත්ත්වෙන් මිදීමට අපිට පුළුවන් වීලි සමක් තියෙන කුඩා දරුවෝ නැත්තම් තෙත සමක් තිබුණත් එයාට ඔයිලි ස්කින් එකක් තිබුණත් ඒ ප්‍රශ්නයක් නෙවෙයි. නිතරම අපි සාමාන්‍යයෙන් යාගේ බාත් รู ම් එකට ගිහිල්ලා නෑවුවට පස්සේ ඇඟ හේදුවට පස්සේ බේබි ක්‍රීම් එකක් හොඳ බේබි ක්‍රීම් වර්ගයක් කාලේප කිරීමෙන් මේ ක්‍රීම් වල තියෙන ඔයිලි ගතිය නැත්තම් ඒකට විශේෂයෙන් එකතු කරන જાති තියෙනවා හැමේ තෙතමනේ පවත්වා ගැනීමට රඳවා ගැනීමට මේ හැම තුලින් ජලයේ වාෂ්ප වීම අඩු කිරීමට අදාළ රසායන ද්‍රව්‍යයන් එකතු කරනවා. ඒ මේ සමහරලාට මේ රූපවාහිනී මගින් ඒ පිළිබඳ වැරදි ප්‍රචාර කරනවා. මේ පෙට්‍රලේටම් කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ අවුරුදු 100 ගානක් තිස්සේ 1870 ගණන් වල තමයි ඔය පෙට්‍රලේටම් කියන එක ලෝකෙ ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන්නේ. ඊටවත්ම බහුල කාලයක් ඉඳලා කිසිම ශරීරය හානි කරන්නේ නැහැ. වුන්ඩ් එකක් හීල් වෙන වේගය වැඩි කරනවා. එක්සීම තත්ත්වය අඩු කරනවා. ඒ වගේ ගොඩක් ප්‍රතිඵල තියෙනවා. නමුත් ඔබ දැකලා ඇති විශේෂයෙන් බහුල වශයෙන් රූපවාහිනියේ කියන පෙට්‍රෝලියම් සංඝටක නැත කියලා විශාල වශයෙන් මේ ඔක්කොම නැචරල් පෙට්‍රෝලියම් සංඝටක නැත කියලා විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. නමුත් මේ පෙට්‍රලේටම් කියන සංඝටකේ වෛද්‍ය විද්‍යාත්මකව සහ අවුරුදු විශාල ගණන් අවුරුදු 100කට තෙරි ප්‍රමාණයක් පාවිච්චි කරලා ඉතාමත්ම සේෆ් කියන එක ආරක්ෂාකාරී දෙයක් බව අපි තහවුරු කරලා තියෙනවා. නමුත් ඊට දෙන ප්‍රචාරය බොහොම වැරදි ප්‍රචාරයක් තමයි සමාජගත වෙන්නේ. ඒතකොට කුඩා දරුවන්ගේ අපි විශේෂයෙන් ක්‍රීම් ಜಾති පාවිච්චි කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ එක්සින් තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වය ගත්තාම විශේෂයෙන් අවුරුදු 5න් පස්සේ අඩු වෙලා යනවා. ඒතකොට ඒ අවුරුදු පොඩි කාලේ ඉඳන් අවුරුදු 5 දක්වා විශේෂයෙන් මේ පීරියඩ් එක හරිම වැදගත්. හැම තෙතමනේ පවත්වා රඳවා ගැනීමට ක්‍රීම් ಜಾති බේබි ක්‍රීම් අපි ආලේපනය කිරීම.
හොඳයි බයිතුමනි අපි කතා කරමු විශාල වශයෙන් දැන් අපේ රටට මේ දවස්වල ටිකක් වැඩිපුර අවුරශ්මිය වැටෙනවා සහ අවපහ ගැන්වීම වැඩි සහ මුහුදු ජලයට බීච් එකේ කියලා කිව්වම අපි බීච් එකේ දවල් දවසට හිටියොත් ටිකක් වැඩිපුර කළු වෙනවා අවුවට නිරාවරණය වීම වැඩි වුණොත් කළු වෙනවා මේ අවපහ ගැන්වීම සම්බන්ධයෙන් තියෙනවද මේ වළක්වා ගන්නට ආලේපන හොඳ ආලේපනයක් තමන්ගේ සමට සුදුසු ආලේපනයක් කොහොමද තෝරාගන්නේ කියලාත් අපි කතා කරමු. ඇත්තටම ඒක ටිකක් දිග මාතෘකාවක්. මොකද හැමේ අවපහ ගැන්වෙන්නේ ගොඩක් වෙලාවට අවපහ ගැන්වීමට සාධක වෙන්නේ UVB කිරණ කියන එක. අවුවෙන් එන UVB කිරණ තමයි. එතකොට UVB කිරණ කොහොමද හැමට අවපහ ගැනීම වළක්වන්නේ කියන එක අපි සන්ස්ක්‍රීන් එකකින් අපිට වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ සන්ස්ක්‍රීන් එකට අමතරව කළු පාට කුඩයක් පාවිච්චි කරන්න පුළුවන්. අත් දිගට අඳින්න පුළුවන්. ලොකු වයිඩ් බ්‍රිම් එකක් තියෙන කැප් එකක් නැත්තම් ලොකු මොකද්ද මට වචනේ එන්නේ හරියට ලොකු ආවරණයක් තියෙන කැප් එකක් පාවිච්චි කරාම ඒකේ තියෙන හෙවණැල්ල වැටෙනවා උහිරෙලි එකපාරට මූණට වැටෙන්නේ නැහැ. එතකොට ඒකෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. විශේෂයෙන් කුඩයක් කළු කුඩයක් පාවිච්චි කරන්න ඕනේ. කළු කුඩයක් කියනකොට අපි දැකලා තියෙන කුඩ අල්ලපුවම සාමාන්‍ය කුඩේ නිකන් යන්තම් කුඩ රෙද්ද හරීම තුනේ කුඩ රෙද්දක් තියෙන්නේ. ඒකිනුත් කිරණ ඇතුළට එනවා. ඒ වගේ නේ ඝනකම තියෙන හොඳ කුඩ රෙද්දක් වෙන්න ඕනේ. ඊට පස්සේ තොප්පියක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අත් දිගට ඝනකම දේවල් අඳින්න පුළුවන්. ඒ අමතරව විශේෂයෙන් ආලේපන ගැන කතා කරොත් සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට සන්ස්ක්‍රීන් ගැන ගත්තාම සන්ස්ක්‍රීන් එකේ මගින් කරන්නේ UVB කිරණ හැම තුලට ඇත්වීම සීමා කරන එක. නමුත් මේක 100% කිරණ දෙයක් නෙවෙයි. යම්කිසි ප්‍රතිශතයක අපි කියනවා SPF වගේ කියලා SPF වගේ අනුව තමයි ඒක තීරණය කොච්චර ප්‍රමාණයකින් ෆිල්ටර් වෙනවද කියන. UVB කිරණ හැම තුලට ඇතුළේ කොච්චර ප්‍රමාණයක් ෆිල්ටර් කරනවද නැත්නම් පෙරනවද? හැම මත ආලේපනය කරත් සන්ස්ක්‍රීන් එකක් හැම මත ආලේපනය කරොත් එම ආලේපනය මතට වැටෙන UVB කිරණ වලින් කොච්චර ප්‍රමාණයක් හැම තුලට යනවද කියන එක තමයි අපි SPF ෆැක්ටර් කියලා කියන්නේ. එතකොට මේ SPF ෆැක්ටර් කියන එක ඔයගොල්ලෝ දැකලා ඇති මාකට් එකේ SPF 15 30 60 90 ඒ වගේ ප්‍රමාණයෙන් තියෙනවා. නමුත් මේක එක්තරා සාධකයක් විතරයි. සන්ස්ක්‍රීන් එක 100%ක් මට මේ මම පුළුවන් තරම් ප්‍රොටෙක්ට් වෙන්න ඕනේ මට ඕනේ SPF 90 එකක්. නැත්නම් 91 එකක් කියලා එහෙම මේකක් නෑ. මෙතන අපි විශේෂයෙන්ම වෙනම දවසක මම බලාපොරොත්තු වෙන මේ ප්‍රෝග්‍රෑම් එකේදීම විශේෂ කාලයක් අරගෙන සන්ස්ක්‍රීන් ගැන නැත්තම් අපි සන්ස්ක්‍රීන් කියවම තමයි දන්නේ නැත්නම් සිංහල වචනයකට හරියට තේරෙන්නේ නැහැ කියන්නේ. සමාජයේ වැඩි වශයෙන් භාවිත වෙන්නේ නැහැ. එතකොට මේ සන්ස්ක්‍රීන් එක තෝරගන්නේ කොහොමද? සන්ස්ක්‍රීන් එකක් හදන්නේ කොහොමද? සන්ස්ක්‍රීන් එක තියෙන්නේ මොනවද? එතකොට තමන් විශේෂයෙන් රූපලාවන්‍ය ප්‍රතිකාර ක්‍රමවල ඉන්නව නම් ගන්න ඕනේ සන්ස්ක්‍රීන් එක මොකද්ද? ඊට පස්සේ හැමේ පැහැ අණුව කොහොමද සන්ස්ක්‍රීන් එක තෝරගන්නේ? වයස අණුව සන්ස්ක්‍රීන් එක තෝරගන්නේ කොහොමද? තමන් නිරාවරණය වෙන්නේ කොච්චර ප්‍රමාණයකදීද කියලා සාමාන්‍ය ස්පෝර්ට් කරන එක්කෙනෙකුට නියමිත කරන සන්ස්ක්‍රීන් එක නෙවෙයි ඔෆිස් යන එක්කෙනෙකුට සන්ස්ක්‍රීන් එකක් දෙන්න. ඊට පස්සේ ස්විමින් කරන එක්කෙනෙකුට දෙන සන්ස්ක්‍රීන් එක වෙනස්. ඒ වගේ සන්ස්ක්‍රීන් එක ඔයිලි ස්කින් එකක් තියෙන දෙනෙකුට දෙන සන්ස්ක්‍රීන් එක වෙනස්, ඩ්‍රයි ස්කින් එකක් දෙන ඇති අයෙකුට දෙන සන්ස්ක්‍රීන් එකට වඩා. ඒතකොට සන්ස්ක්‍රීන් කියන්නේ ලොකු විශාල පරාසයක මාතෘකාවක්. අපි බලාපොරොත්තු වෙන එක වෙන මං හිතන්නේ දල අවබෝධයක් ලැබෙන්නේ නැති ඔබ අහ ප්‍රශ්නෙට. තමයි දැන් මෙහෙම කතා කරද්දී සන්ස්ක්‍රීන් ඒ හැමට අණුව තමයි නිර්දේශ කරන්නේ කියලා ඔබතුමන් කිව්වා. දැන් අපි වැරදි සන්ස්ක්‍රීන් එකක් දැන් අපි කියමු තෙත සහිත සමකට භාවිතා කරන්නට තියෙන සන්ස්ක්‍රීන් එකක් වියලි සමකට භාවිතා කළොත් මේකෙත් අතුරු ප්‍රතිඵල මොනවා හරි තියෙනවද? ඒක නැත්නම් අපි අවබෝධ සන්ස්ක්‍රීන් එකක් ගොඩක් වෙලාවට සන්ස්ක්‍රීන් එකක් ගත්තාම සන්ස්ක්‍රීන් වල තියෙනවා විශේෂයෙන් විවිධ සංඝටක තියෙනවා, කෙමිකල් බැරියර්ස් තියෙනවා, ෆිසිකල් බැරියර්ස් තියෙනවා, ඊට පස්සේ ඇන්ටි ඔක්සිඩන්ට් කියලා තියෙනවා. ඒ වගේ විශේෂ කාණ්ඩ තියෙනවා. එතකොට ඒ තියෙන සමහරට සන්ස්ක්‍රීන් එක තියෙන සංඝටක හැමට ඇලර්ජික් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. අනිතික සන්ස්ක්‍රීන් එක විශේෂයෙන් ෆිසිකල් බැරියර්ස් තියෙන සන්ස්ක්‍රීන් ගත්තට පස්සේ ඒ සන්ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම රැට ක්ලෙන්ස් එකක් දාලා අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක පිටින් නිදි ගත්තොත් ඒක හැම ඉරිටේට් කරනවා. හැම ඉරිටේට් කළා
නිකන් පිම්පල්ස් වගේ මේක පිම්පල්ස්ම නෙවෙයි. පිම්පල්ස් වෙන්නත් පුළුවන්. නමුත් පිම්පල්ස් වගේ කුඩා බිබිලි හැම මත දකින්න පුළුවන්. එතකොට ඒ වගේ තමන් ආරක්ෂා වෙනවා. එතකොට තමන්ට සුදුසු සන්ස්ක්‍රීන් එක මොකක්ද කියලා තීරණය කරන්න ඇත්තටම සුදුසුම පුද්ගලයා තමයි වෛද්‍ය. ඒ පිළිබඳ දැනුමක් තියෙන ඩර්මැටොලොජිස්ට් කෙනෙක් නැත්නම් කොස්මෙටොලොජිස්ට් කෙනෙක්. ඒ වගේ විශේෂයෙන් ඒ පිළිබඳ දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ පිළිබඳව අහගන්න එක. එතකොට අපි මං කිව්වා ඉස්සෙල්ලා මම මොනවද මේ අපි කන්සිඩර් කරන දේවල් නැත්නම් අපි ඒ ඔයාලට සන්ස්ක්‍රීන් එකක් නියම කරනකොට මොනවද අපි සැලකිල්ලට ගන්න කාරණා කියලා. එතකොට ඒ අනුව තමයි මේව කරන්නේ. නැත්නම් එතකොට අපි විශේෂයෙන් හානියක් සිද්ධ වෙනවට වැඩිය වෙන්නේ බලාපොරොත්තු වෙන දේ සිද්ධ නොවන දේ. දැන් ඩ්‍රයි ස්කින් එක SPF අගේ සහ තිබෙන සංඝටක නොතිබුණොත් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අපිට ලැබෙන්නේ නැහැ. ඒක තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. හොඳයි. අද අපි කතා බහ කරමින් ඉන්නේ හැම පිළිබඳව හැමේ වියලි තත්වය හැම කොහොමද වියලි තත්වයෙන් මගහරවා ගන්නේ වෛද්‍යතුමන් අපූර්වවට පැහැදිලි කළා කොහොමද ඔබ සබන් භාවිතා කරනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ජලය අඩුවෙන් භාවිතා කරනවා නම් සිදුවිය හැකි හානිකර තත්වයන් ජලය වැඩිපුර භාවිතා කිරීමෙන් මොන වගේ ප්‍රතිඵලද අපිට ඉක්මනින් ලබා ගත හැකි වන්නේ කොහොමද අපි පෞරුෂයකින් හෙබි පුද්ගලයෙක් විදිහට සමාජයට ඉදිරියට යන්නේ එහෙම යන්න නම් හැම කොහොමද අපි පවත්වා ගත යුත්තේ මේ පිළිබඳව බොහොම අපූර්වවට පැහැදිලි කළා. අපි ලබන සතියේත් ඔබේ හැමට අවශ්‍ය විවිධ ආලේපන වර්ග තෝරා ගැනීම පිළිබඳවත් වෛද්‍යතුමනි කතා බහ කරන්නට සූදානම්. ඉතින් නිෂ්පාදකතුමිය කියනවා අපිට මේ අද අපිට ලැබිලා තියෙන කාල වේලාව නිමා වෙමින් පවතිනවා කියලා. ඉතින් වැඩසටහන හමාර කරගන්නටත් සූදානම්. අද අපිත් සමගින් සම්බන්ධ වුණේ පුරුදු විදියටම සෑම බ්‍රහස්පතින්දාකම අපි ඔබට පොරොන්දු පරිදි රූපලාවන්‍ය පිළිබඳ වෛද්‍ය දිනේෂ් අමරසේකර වෛද්‍යතුමන් ඉතින් බොහොම කරුණු කාරණා ඔබත් සමගින් බෙදා හදා ගන්නට අපිට හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම රූපය ගැන සැලකිලිමත් වන කාන්තා පාර්ශවයට අපිට ආදරය කරන කාන්තා පාර්ශවයට ටිකක් වැඩිපුර අපි ඉඩකඩක් ලබා දෙනවා හැම සතියකම බ්‍රහස්පතින්දා දිනේදී. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා ඔබතුමන්ට සමුදෙනවා. අපි ඉදිරියේදීත් බොහොම අපූර්වට ඔබේ රූපය වඩාත් නිරෝගීව පවත්වාගෙන යන්නට උපදෙස් ලබා දෙන්නට සූදානම්. සෑම බ්‍රහස්පතින්දා දිනකම වෛද්‍යතුමන් සූදානම් ඔබව දැනුවත් කරන්නට. වෛද්‍ය සාකච්ඡාව කළම ડોක්ටර් විශේෂාංගය තමයි අපි මේ විදිහට අවසන් කරන්නට සූදානම් වන්නේ. මිළඟට ආදරණීය තරුවක් සූදානම් මැදිරිය ආලෝකමත් කරන්න. ලස්සනට ඉන්න කවුද අකමැති? ඒත් මොහොනේ හැටය සම රැලි වැටීම, හිස කෙස් ගැලවී යාම, අධික තරබාරුව වැනි හේතු නිසා ඔබේ සතුට නැති වෙලා නම් මෙන්න හොඳම සහ එකම විසඳුම. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 071 890 949. පැහැපත් හැඩැති සුන්දර සිරුරක් සඳහා සියලුම ප්‍රතිකාර. මැක්ටර්න් කොස්මෙටික්ස් මෙඩිකල් සෙන්ටර් කොළඹ 7. අමතන්න 071 890 949.